උතුම් දේශනාව 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් තණ්ඩුල නාලි ජාතක කතාව ඒකාත්මික වන්න මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීම උදෙසා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघ मोक्षदं धम्म सवन कालो अयं बधन्ता धम्म सवन कालो अयं बधन्ता धम्म सवन कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් විහාරයෙහි සමවත් සුවයෙන් වැඩ විසූ දවසක ලාලුදායි තෙරුන් නිසා මේ ජාතකය වදාළසේක ඒ මෙසේය එක් කලෙක දම්බමල්ල පුත්‍ර තෙරුන් වහන්සේ භික්ෂූන්ට සලාකදන් නියම කරති සලාක බෙදන විට සමහර දිනක ලාලුදායි තෙරුන්ට හොඳ බතක් ලැබෙයි සමහර දාක නිසරු බතක් ලැබෙයි නපුරු බතක් ලැබුණ දිනවල ලාලුදායි තෙර සලාක බෙදිය හැක්කේ දම්බමල්ල පුත්‍රට පමණක්ද අපට බැරිදැයි එතැන කලහා කරයි
එවිට සලාක බෙදීම උන්වහන්සේටම පැවරින එතැන් පටන් සලාක බෙදන නමුත් හොඳ නොහොඳ බවත් ඒවා ලැබුණේ අසවල් අසවල් කොටසේ අයටය කියාවත් නොදානී සලාකදී නැවැත්නු තැනද නොදානී බිම හෝ බිත්තියෙහි ඉරක් ඇඳ ඒ සලකුණෙන්ම දැනගනී දෙවන දින සලාක බෙදන විට භික්ෂූන් අඩු වැඩි බවක් නොසලකා රේඛා සලකුණ අනුවම බෙදයි භික්ෂූන් වහන්සේලා අතර ලාලුදායි ඉස්තවීරයිනි ඔබ වහන්සේ සලාක බෙදීමෙන් භික්ෂූන් වහන්සේලා මහත්සේ ලාභයෙන් පිරිහෙති කියා එහි මහත් වාද විවාද ඇතිවිය සලාක බෙදන තැන කෝලාහල අසා සර්වඥයන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් විමසා ආනන්ද ලාලුදායි භික්ෂු නම අඥානකම නිසා පෙරත් අනුන්ට අලාභහානි කළේ යැයි වදාරා ආනන්ද තෙරුන්ගේ ආරාධනයෙන් ඒ පුවත මෙසේ පැහැදිලි කළසේක පෙර කසීපුර බරණැස බඹදත් රජු රාජ කරන සමයෙහි අප මහා බෝසතාණෝ රජුගේ තක්සේරුකාර තනතුර ලබා වස්තු තක්සේරු කොට සුදුසු අගය නියම කරන්නාහ අගය කරුවා භාණ්ඩ හිමියන්ට භාණ්ඩ අනුව මිල ගෙවන්නාහ ලෝභී රජ මෙසේ තක්සේරු කළහොත් මාගේ භාණ්ඩාගාරය වහා නිමවන්නේ යැයි සිතා ලෝභී නුවණ නැති ගැමියෙකු එම තනතුරට පත් කළේය
ඔහු වස්තු අගය කිරීමේදී අගය අඩුකොට තමන් කැමති පරිදි සිදු කරයි. දිනක් අස්වෙලෙන් දෙක් අසුන් 500ක් විකිණීම පිණිස එරටට ආයේය. ඒ අසා රජතෙමේ තක්සේරුකරු කැඳවා අසුන් අගය කරන ලෙස කීවේය. ඔහු සියලු අසුන් එකම හාල් නැලියක් වටිනා බව කීය. රජතුමා හාල් නැලියක් දෙවා අසුන් අස්හලට යැවීය. අස්වෙලෙන්දා පළමු තක්සේරුකරු වෙත ගොස් එම කරුණු කියා කුමක් කළ යුතුදැයි විමසීය. එසේනම් ඔහුට අල්ලසක් දී අපි ඔබ නිසා හාල් නැලියක වටිනාකම දැනගනු කැමැත්තෙමු. රජතුමා ඉදිරියේදී එය ප්‍රකාශ කළ හැකි දැයි විමසව්. එකඟ වුවහොත් රජු සමීපයට යන්න මමත් එමි. බෝසතාණෝ කීහ. වෙළෙන්දා තක්සේරුකරු එකඟ කරවාගෙන රජු වෙත ගියේය. බෝසතාණෝද සෙසු ඇමතියෝද එතැනට පැමිණියේය. ඒ වෙලාවෙහි අස්වෙලෙන්දා රජ්ජුරුවන් වැඳ ස්වාමීනි අසුන් 500ක් එක් සාල් නැලියක් වටිනා බව දැන් දනිමි. එම සාල් නැලිය කොපමණ වටින්නේ දැයි තක්සේරුකරුගෙන් විචාල මැනවයි අයැද සිටියේය. මහරජතුමා එසේ විමසීය. ඒ මෝඩ මිනිසා ස්වාමීනි අන්තපුරය සහිත බරණැස් රාජ්‍යය තරම් අගනේයයි කීය. ඒ
අසාරැස්නු පිරිස සිනාසී අත්පුඩි ගසා අපි පොළොව හාරාජ්ජය අමිල අනර්ගයයි අසා ඇත්තෙමු මොහු එකසාල් නැලියක් අගනේයයි කියති ඔබ වහන්සේගේ තක්සේරු කරුගේ හපන්කම කොතරම්ද ඔහු කොහි සිටියෙක් දැයි ඇසූහ මහරජතුමා ලජ්ජාවට පත්ව පදවිය නැවත බෝසතුන්ටම ලබාදී ඒ මිනිසා නෙරපා දැමීය බෝසතාණෝ දැහැමින් කල් යවා මිය පරලොව ගිය එකල ඒ අඥාන පුරුෂයා මෙකල ලාලුදායි ඉස්තවීරයන්ය නැනවත්තක් සේරු බාර පුද්ගලයානම් මෙකල ලොව්තුරා බුදුරජාණන් වහන්සේම යයි වදාළසේක සාදු 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 ඔබට මේ දහම් කතාවෙන් ඔබේ ජීවිතයට ගත හැකි යහපත් ආදර්ශය කුමක්ද? පින්වතුනි, කවදාවත් ඔබ ඔබේ ජීවිතයට නුවණ මද අඥාන පුද්ගලයන් එකතු කරගන්නට එපා. ඒ අය ජීවිතයට එකතු වුණොත් ඔබේ ජීවිතය පිරිහීමට පත් වෙනවා, විනාශයට පත් වෙනවා. සමහර විට ඔබ ළඟ තිබෙන ධන ධාන්‍ය භවභෝග ආදිය විනාශයට පත්වන්නට පුළුවන්. මේ රජතුමාට සිදු වුණෙත් එහෙම දෙයක්. එනිසා මේ උතුම් බුදුබණ ඔබේ ජීවිතයට ලං කරගෙන මේ දහම් කතාවල තියෙන දහම් හරය ජීවිතයට ඒකාත්මික කරගෙන යහපත් වූ ජීවිතයක් ගත කරන්න. 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් තණ්ඩුල නාලී ජාතක කතාවයි ඔබට මේ දේශනා කළේ. ඒ උතුම් දහම් කතාවෙන් ඔබේ ජීවිතය ධර්මඥානයෙන් පිරේවා. ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.